මෙම වීඩියෝව පරිගණකයෙන් නැරඹීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල අත්කරගත හැකියි. ඔබ ජංගම දුරකථනයෙන් මේ නරඹන්නේ නම් ස්ක්‍රීන් රොටේෂන් යොදා තිරය අනෙක් පසට හරවා ගන්න. ව්‍යාපාර සංවිධාන අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඒකරාශී වීම ව්‍යාපාර සංවිධානයක් ලෙස හැඳින්වේ. එහෙමනම් දුවේ පුතේ අපේ මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන්න යම් කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ඒකරාශී වෙලා ඉන්නවනම් අපි ඒකට කියනවා ව්‍යාපාර සංවිධානයක් කියලා. ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. ව්‍යාපාර විවිධ ආකාරයට සංවිධානය වී ඇත. මෙම විවිධ ස්වරූපවල ව්‍යාපාර සංවිධාන වර්ග විවිධ නිර්ණායක මත පහත දැක්වෙන පරිදි වර්ග කළ හැක. හිමිකාරත්වය අනුව, අරමුණ අනුව, පරිමාණය අනුව. එහෙමනම් දුවේ පුතේ ව්‍යාපාර සංවිධාන ආකාර තුනකට අපි වර්ග කරනවා. එකක් හිමිකාරත්වය අනුව, දෙක අරමුණ අනුව, තුන පරිමාණය අනුව. පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. ව්‍යාපාර සංවිධාන පරිමාණය අනුව වර්ග දෙකකට බෙදෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මහ පරිමාණ ව්‍යාපාර. පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේදී විවිධ ප්‍රමාණාත්මක නිර්ණායක කිහිපයක් භාවිතා කරනවා. 1. ප්‍රාග්ධන ප්‍රමාණය, 2. සේවක සංඛ්‍යාව, 3. භාවිතා කරන බලශක්ති ප්‍රමාණය, 4. ව්‍යාපාරයේ ඇති වෙළඳපොළ කොටස. ප්‍රාග්ධන ප්‍රමාණය සාමාන්‍යයෙන් දුවේ පුතේ ප්‍රාග්ධන ප්‍රමාණය විශාල නම් ඒක මහ පරිමාණ ව්‍යාපාරයක්. ප්‍රාග්ධන ප්‍රමාණය කුඩා නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක්. සේවක සංඛ්‍යාව විශාල සේවක සංඛ්‍යාවක් ඉන්නවා නම් ඒක මහ පරිමාණ ව්‍යාපාරයක්. සේවක සංඛ්‍යාව කුඩා නම් සාමාන්‍යයෙන් 25ට අඩු නම් ඒක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක්. භාවිතා කරන බලශක්ති ප්‍රමාණය, ඒ කියන්නේ ඉන්ධන, විදුලි බලය යන ආදිය වැඩියෙන් භාවිතා කරනවා නම් මහ පරිමාණ ව්‍යාපාරයක්. අඩුවෙන් භාවිතා කරනවා නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක්. ඒ වගේම ව්‍යාපාරයේ හිමි වෙළඳපොළ කොටස විශාල නම් එය මහ පරිමාණ ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරය හිමි කරගෙන තින්නේ වෙළඳපොළේ කුඩා කොටසක් නම් එය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ලක්ෂණ. මහ පරිමාණ ව්‍යාපාරවලට සාපේක්ෂව කුඩා ප්‍රාග්ධනයක් ආයෝජනය කර තිබීම, අඩු සේවක සංඛ්‍යාවක් සිටීම, වෙළඳපොළ කොටස කුඩා වීම, ඉන්ධන හා බලය අඩුවෙන් භාවිතා කිරීම. මහ පරිමාණ ව්‍යාපාරවල ලක්ෂණ විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කර තිබීම, වෙළඳපොළේ විශාල කොටසක් හිමි කරගෙන තිබීම, අදාළ කර්මාන්තය තුළ විශාල බලපෑමක් කළ හැකි වීම, විශාල සේවක සංඛ්‍යාවක් සිටීම. හිමිකාරත්වයේ හෙවත් අයිතිය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. මේ ක්‍රමේදී ව්‍යාපාර සංවිධාන ප්‍රධාන අංශ දෙකකට බෙදෙනවා. ප්‍රධාන ගොඩවල් දෙකකට බෙදෙනවා. පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය හෙවත් පොදු අංශය. පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාර තියෙනවා. ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්, සමුපකාර, සමිති සංවිධාන. රජයට අයත් ව්‍යාපාර වර්ග තුනයි. රජයට අයත් ව්‍යාපාර, පළාත් සභා ව්‍යාපාර, පළාත් පාලන ව්‍යාපාර. රජයට අයත් ව්‍යාපාර නැවතත් වර්ග තුනකට බෙදෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා, සංස්ථාපිත රාජ්‍ය සමාගම්. ඒ වගේම පළාත් පාලන ව්‍යාපාරත් වර්ග තුනකට බෙදෙනවා. මහනගර සභා යටතේ ඇති ව්‍යාපාර, නගර සභා යටතේ ඇති ව්‍යාපාර, ප්‍රාදේශීය සභා යටතේ ඇති ව්‍යාපාර. අරමුණ හෙවත් පරමාර්ථය පදනම් කරගෙන වර්ග කිරීම. මේ ක්‍රමේදී ව්‍යාපාර සංවිධාන වර්ග දෙකකට බෙදෙනවා. ලාභ ලැබීමේ අරමුණ සහිත ව්‍යාපාර, සමාජ සුබ සාධන අරමුණ සහිත ව්‍යාපාර. ලාභ ලැබීමේ අරමුණ සහිත ව්‍යාපාර නැවත වර්ග දෙකකට බෙදෙනවා. පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය. ඒකෙදි පෞද්ගලික අංශයට අයත් වෙනවා ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්. රාජ්‍ය අංශයට අයත් වෙනවා රාජ්‍ය සමාගම්. ඒ වගේම සමාජ සුබ සාධන අරමුණ සහිත හෙවත් ලාභ පරමාර්ථයක් නොමැති ව්‍යාපාර අංශ දෙකකට බෙදෙනවා. පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය. පෞද්ගලික අංශයට අයත් වෙනවා සමුපකාර සහ සමිති සංවිධාන. රාජ්‍ය අංශයට අයත් වෙනවා සංස්ථා සහ දෙපාර්තමේන්තු. ඒක පුද්ගල ව්‍යාපාරය යනු මොනවාද? හිමිකාරත්වය එක් පුද්ගලයෙකු සතු ව්‍යාපාර ඒක පුද්ගල ව්‍යාපාර වේ. මේවා තනි පුද්ගල ව්‍යාපාර, කේවල ස්වාමී ව්‍යාපාර යන නම් වලින්ද හඳුන්වනු ලබයි. ලෝකේ සෑම රටකම වාගේ බහුලව පවතින ව්‍යාපාර සංවිධාන වර්ගයේද මේ වේ.
හිමිකරුගේ දක්ෂතාව හා කැපවීම මත මෙවැනි ව්‍යාපාරයක කටයුතු වල සාර්ථක බව රඳා පවතී. ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ. තනි පුද්ගලයෙක් විසින් ප්‍රාග්ධනය යෙදීම, ලාභ තනිව විඳදරාගත යුතු වීම, නීති රීතිවල බලපෑම අඩු වීම, වගකීම් සීමා රහිත වීම, අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම, නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම. එහෙමනම් දුවේ පුතේ ඒක පුද්ගල ව්‍යාපාරවල අයිතිය එක් පුද්ගලයයි. ව්‍යාපාරේ සේවකයන් 100 ගාණක් 1000 ගාණක් ඉන්න පුළුවන්. නමුත් ප්‍රාග්ධනය යොදන්නේ එක් පුද්ගලයෙක් නම්, අයිතිය එක් පුද්ගලයෙක් නම්, ඒ වගේම ලාභ ඔහු තනිව විඳදරා ගන්නවා නම් ඒවා ඒක පුද්ගලෙම නැත්තම් තනි පුද්ගල ව්‍යාපාර. මේ ඒක පුද්ගල ව්‍යාපාරවල වගකීම් සීමා රහිතයි. ඒ මොකද්ද දුවේ පුතේ වගකීම් සීමා රහිතයි කියන්නේ? දැන් අපි බලමු කෙටි සටහන. වගකීම් ස්වභාවය. ව්‍යාපාරයක වගකීම් සීමා රහිත නම් ව්‍යාපාරිකයා ව්‍යාපාරයේ වගකීම වෙනුවෙන් තම පෞද්ගලික දේපල වලින් පවා වගකීමට බැඳී සිටී. ඒක පුද්ගල ව්‍යාපාර හා හවුල් ව්‍යාපාරවල වගකීම් සීමා රහිතය. ව්‍යාපාරයක වගකීම් සීමා සහිත නම් ව්‍යාපාරිකයා වගකීමට බැඳෙන්නේ Taman යෙදූ ප්‍රාග්ධනයේ අගයට පමණි. සීමිත සමාගම් හා සම්පකාර වැනි ව්‍යාපාරවල වගකීම් සීමා සහිතය. එනම් ඒවායේ කොටස් හිමියන් වගකීමට බැඳෙන්නේ Taman මිලටගත් කොටස්වල නාමික අගයට එක් පමණි. එහෙමනම් දුවේ පුතේ තනි පුද්ගල ව්‍යාපාර නැත්තම් ඒක පුද්ගල ව්‍යාපාරවල වගකීම් සීමා රහිතයි. අයිතිකරු වග කියන්න ඕනේ Taman යෙදූ ප්‍රාග්ධනයට පමණක් නෙමෙයි. උදාහරණයක් බලමු. අපි සිල්වා කියන පුද්ගලයා රුපියල් ලක්ෂයක් ප්‍රාග්ධනය යොදලා ව්‍යාපාරයක් ආරම්භ කළා. දැන් ඔහු හොඳින් ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ටික කාලයක් ගිහලා යම්කිසි හේතුවක් නිසා මේ ව්‍යාපාරේ බුන්වත් වුණා. ඒ කියන්නේ පුතේ බංකොලොත් වුණා. ව්‍යාපාරේ වහලා දැම්මා. දැන් මොහු බැංකුවෙන් රුපියල් 50000ක් ණයට අරන් තිනවා. පෙරේරාගෙන් රුපියල් 25000ක් ණයට අරන් තිනවා. දැන් ඒගොල්ලන් ණය ආපහු ඉල්ලුවම මෙයාට කියන්න බෑ. මම ප්‍රාග්ධනයේදී රුපියල් ලක්ෂයයි. ඒ රුපියල් ලක්ෂය ඉවරයි වෙන සල්ලි නෑ කියලා කියන්න බෑ. එයාගේ වගකීම් සීමා රහිතයි. එයා පෞද්ගලික දේපල විකුණන හරි අර ණය ගෙවලා දාන්න ඕනේ. වගකීම් සීමා රහිතයි කියන්නේ ඒකයි. අඛණ්ඩ පැවැත්ම. එනම් ව්‍යාපාරයට එහි අයිතිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් ඇති බවයි. එවිට අයිතිකරුවන් වෙනස් වුවද ව්‍යාපාරයේ එසේම පවතී. දැන් තනි පුද්ගල ව්‍යාපාරවලට අඛණ්ඩ පැවැත්මක් නැහැ දුවේ පුතේ. අයිතිකරු මැරුණොත් ව්‍යාපාරය එතනින් ඉවරයි. සමහරට එයාගේ පුතා හෝ බිරිඳ හෝ කවුරු හරි කරගෙන යන්න පුළුවන්. නමුත් දැන් අයිතිය වෙනස්. ඒ නිසා අඛණ්ඩ පැවැත්මක් නැහැ. නමුත් සීමිත සමාගම් සම්පකාර වැනි ලොකු ව්‍යාපාරවලට අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. ඒවයේ කොටස් අයිතිකරුවෙක් නැත්නම් කොටස්කරුවෙක් මැරුණයි කියලා ව්‍යාපාරයේ විසිරුව හරින්නේ නැහැ. ව්‍යාපාරය ඒ නමින් දිගටම පවත්වාගෙන යනවා. නීතිමය පුද්ගල භාවය හෙවත් නෛතික පුද්ගල භාවය. එනම් ව්‍යාපාරයක් නීති ඉදිරියේ පුද්ගලයෙක් ලෙස පිළිගැනීමයි. එවිට ව්‍යාපාරයේ නමින් නඩු පැවරීම, ගිවිසුම් වලට එළඹීම යන ආදී කළ හැකිය. එහෙමනම් දුවේ පුතේ තනි පුද්ගල ව්‍යාපාරවලට නීතිමය පුද්ගල භාවයක් නැහැ. මේ ව්‍යාපාරයේ නීති ඉදිරියේ පුද්ගලයෙක් වශයෙන් පිළිගන්නේ නැහැ. මේ ව්‍යාපාර විරුද්ධව නඩුවක් දානවා නම් එහෙම නැත්නම් ව්‍යාපාරයේ යම්කිසි ගිවිසුමක එළඹෙනවා නම් අයිතිකරුවගේ නමින් එය කරන්න ඕනේ. ඒ ව්යාපාරයේ නමින් කරන්න බෑ. මොකද ව්‍යාපාරයේ නීති ඉදිරියේ පුද්ගලයෙක් වශයෙන් පිළිගන්නේ නැහැ. නමුත් සීමිත සමාගම් සම්පකාර වැනි විශාල ව්‍යාපාරවලට නීතිමය පුද්ගල භාවයක් තියෙනවා. ඒ ව්‍යාපාර නීති ඉදිරියේ පුද්ගලයෙක් වශයෙන් පිළිගන්නේ. ඒක පුද්ගල ව්‍යාපාරවල වාසි. පහසුවෙන් ආරම්භය හැකි වීම. ඕන වෙලාවක ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. ඕන වෙලාවක වහලා දාන්න පුළුවන්. නීති රීති වල බලපෑමත් බොහොම අඩුයි. සියලුම ලාභ අයිතිකරු සතු වීම. ලාභයක් තිබුණත් අලාභයක් තිබුණත් ඒක අයිතිකරුට තනියෙන් මුක්ති විඳින්න පුළුවන්. ව්‍යාපාරික තොරතුරු වල රහස්‍ය භාවය ආරක්ෂා වීම. දැන් හවුල් ව්‍යාපාරයක නම් තොරතුරු පිටතට යන්න පුළුවන් අනිත් හවුල්කරුවන්ගෙන්. නමුත් තනි පුද්ගල ව්‍යාපාරයක තොරතුරු වල රහස්‍ය භාවය ආරක්ෂා වෙනවා. තම දක්ෂතා උපරිම යෙදිය හැකි වීම. තීරණ ගැනීමේ ස්වාධීන බව. ඒ කියන්නේ Tamanට කැමති විදියට ස්වාධීන තීරණ ගනිමින් ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. පුද්ගල ව්‍යාපාරවල අවාසි. අයිතිකරුගේ වගකීම අසීමිත වීම. ඒක ලොකු අවාසියක්. එයාට පෞද්ගලික දේපොළ වලින් පවා වගකීම් පියවන්න සිද්ධ වෙනවා. ප්‍රාග්ධනීය රැස් කර ගැනීමේ දුෂ්කරතා. ප්‍රාග්ධනීය තනියෙන් රැස් කර ගන්න ඕනේ. දැන් හවුල් ව්‍යාපාර නම් කීප දෙනෙක් යොදනවනේ. මේක තනියෙන් රැස් කර ගන්න ඕනේ. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. අයිතිකරුගෙන් පස්සේ ව්‍යාපාරේ එතනින් අවසන් වෙනවා. ඒකත් අවාසියක්. නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. ඒ කියන්නේ නීති ඉදිරියේ මේ ව්‍යාපාරයේ පුද්ගලික වශයෙන් පිළි නොගැනීම. ඒකත් අවාසියක්.
අයිතිකරු තනිව ගනු ලබන තීරණ ඇතැම් විට අසාර්ථක විය හැකි වීම. ඒ කියන්නේ දැන් හවුල් ව්‍යාපාරයක නම් අදහස් කීපයක් එකතු වෙනවා. තනි පුද්ගල ව්‍යාපාරයක තනියෙන් ගන්න තීරණ සමහර විට අසාර්ථක වෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාර ලාභ ලැබීමේ පරමාර්ථයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු එකතු වී පොදුවේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර හවුල් ව්‍යාපාර වේ. මේවා ලිඛිත ගිවිසුමකින් මෙන්ම වාචික ගිවිසුමකින් වුවද ආරම්භ කළ හැක. එහෙත් ලිඛිත ගිවිසුමක් තිබේ නම් හවුල්කරුවන් අතර ඇතිවන ආරවුල් වළක්වා ගැනීමට ප්‍රයෝජනවත් වේ. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත හවුල් ව්‍යාපාර සඳහා බලපායි. එහෙමනම් දුවේ පුතේ පුද්ගලයන් කීප දෙනෙක් එකතු වෙලා. ඒ කියන්නේ අවම වශයෙන් දෙන්නෙක් ඉන්න ඕනේ. උපරිම ඉන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක 20යි. මෙන්න මේ වගේ කීප දෙනෙක් ප්‍රාග්ධනය යොදලා ආරම්භ කරන ව්‍යාපාර වලට අපි කියනවා හවුල් ව්‍යාපාර. මේ ව්‍යාපාර ලිඛිත ගිවිසුමක් තිබේ නම් ඒ කියන්නේ ලිඛිතව නීතිඥ මහත්තයෙක් ළඟදී ගිහිල්ලා ගිවිසුමක් ලියලා කරනවා නම් ආරවුල් ඇති වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා ඒක තමයි වඩාත්ම හොඳ. මේ හවුල් ව්‍යාපාර සඳහා ලංකාවේ පනතක් නෑ දුවේ පුතේ. එංගලන්තේ තියෙන 1890 හවුල් ආඥා පනත. එහෙම නැත්නම් හවුල් ව්‍යාපාර ආඥා පනත. මෙන්න මේ පනත හොඳ නිසා ලෝකේ බොහෝ රටවල් මේ පනත පිළිගන්නවා. ශ්‍රී ලංකාවේ හවුල් ව්‍යාපාර කටයුතු කරන්නේ එංගලන්තේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත අනුවයි. හවුල් ව්‍යාපාර වල ලක්ෂණ සමාජික සංඛ්‍යාව අවමය 2යි උපරිමය 20යි. 2007 අංක 7 දරන සමාගම් පනත අනුව තීරණය කර ඇත. අන්න ඒක ඉතාමත් වැදගත් පුතේ. දැන් මම කලින් කිව්වා ඔබට ශ්‍රී ලංකාවේ හවුල් ව්‍යාපාර සම්බන්ධ පනතක් නැහැ කියලා. ඒ නිසා හවුල් ව්‍යාපාර සම්බන්ධ විවිධ කරුණු කීපයක් සමාගම් පනතෙම වෙනම වගන්තියක් වශයෙන් ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා මේ හවුල් ව්‍යාපාරවල සමාජික සංඛ්‍යාව අවමය හා උපරිමය තීරණය කරලා තියෙන්නේ අපේ 2007 අංක 7 දරන සමාගම් පනතට. හවුල් ගිවිසුම හවුල් ව්‍යාපාරයක් ඇතිවන්නේ හවුල්කරුවන් අතර ඇති කරගන්න එකඟතාවයක් මතය. එම එකඟතාව හවුල් ගිවිසුම ලෙස හැඳින්වේ. මෙය ලිඛිතව වාචිකව හෝ ව්‍යංගයෙන් ඒ කියන්නේ ඇඟවීමෙන් ඇති විය හැක. වංචා වැළැක්වීමේ ආඥා පනතට අනුව හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ක් හෝ ඊට වඩා වැඩි නම් හවුල් ව්‍යාපාර ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වාගෙන යා යුතු වේ. මෙම ලිඛිත ගිවිසුම හවුල් ඔප්පුව නමින් හැඳින්වේ. එහෙමනම් දුවේ පුතේ හවුල් ගිවිසුමක් කියන්නේ හවුල් ව්‍යාපාරයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ඒ කියන්නේ ප්‍රාග්ධන යොදන ආකාරය, ලාභ බෙදා ගන්න ආකාරය, ඒක පාලනය කරන ආකාරය පිළිබඳව හවුල්කරුවන් අතර ඇතිවන වාචික එකඟතාව. මේක වාචික. මේක ලිඛිතව සකස් කරාම අපි ඒකට කියනවා හවුල් ඔප්පුව. ඒ වගේම 1840 පනතක් තියෙනවා වංචා වැළැක්වීමේ ආඥා පනත කියලා. ඒ පනතට අනුව හවුල් ව්‍යාපාරය පටන් ගන්නකොට ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000කට වැඩි නම් එය ලිඛිත ගිවිසුමකින් පවත්වාගෙන යන්න ඕනේ කියලා ඒ පනතේ සඳහන් වෙලා තියෙනවා. මොකද මේක 1840 පනතක් දුවේ පුතේ. ඒ කාලේ රුපියල් 1000 කියන්නේ ලොකු මුදලක්. නමුත් දැන් නම් ඒවා සංශෝධනය විය යුතුයි. හවුල්කරුවන්ගේ වගකීම අසීමිත වීම. හවුල් ව්‍යාපාරයේ ණයතුරු සම්බන්ධව අසීමිතව වගකිවිය යුතුය. ව්‍යාපාරයේ ණය ගෙවීමට එහි වත්කම් ප්‍රමාණවත් නොවේ නම් හවුල්කරුවන් ඔවුන්ගේ පෞද්ගලික දේපල පවා යොදවමින් හෝ ණය බේරුම් කළ යුතුය. එහෙමනම් පුතේ තනි පුද්ගල ව්‍යාපාරයක් වගේම තමයි. හවුල් ව්‍යාපාරවලත් වගකීම් සීමා රහිතයි. පෞද්ගලික දේපල වලින් පවා ණය ගෙවීමට නැත්නම් වගකීම් පියවීමට බැඳී සිටිනවා. ව්‍යාපාර ලියාපදිංචිය අනිවාර්ය නොවීම. හවුල් ව්‍යාපාරයක සියලු හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නම් ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවේ. එහෙත් හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නම් අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතුය. එහෙමනම් දුවේ පුතේ හවුල් ව්‍යාපාරවල ලියාපදිංචි කරන්නේ ව්‍යාපාරෙ නෙමෙයි ව්‍යාපාර නාමය. තනි පුද්ගල ව්‍යාපාරවලත් ඒ වගේමයි. දැන් හවුල් ව්‍යාපාරයක සියලුම හවුල්කරුවන්ගේ නම් වලින් ව්‍යාපාරය කරනවා නම් ඒක ලියාපදිංචි කිරීම අනිවාර්ය නෑ. නමුත් මේ හවුල්කරුවන්ගේ නම් වලින් තොරව ව්‍යාපාරයට යම්කිසි නමක් භාවිතා කරනවා නම් නමක් යොදලා තියෙනවා නම් ඒ නම ලියාපදිංචි කරන්න ඕනේ. එතෙන්දී පුතේ ලියාපදිංචි කරන්නේ ව්‍යාපාර නාමය. නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. හවුල් ව්‍යාපාරයක් නීතිය ඉදිරියේ පුද්ගලයෙක් ලෙස නොසැලකේ. මේ නිසා
හවුල් ව්‍යාපාරය නමින් නීතිමය කටයුතු වලට එළඹිය නොහැකිය. නිදසුනක් ලෙස ගිවිසුම් වලට එළඹීම, වාහන මිලදී ගැනීම, බැංකු ණය ලබා ගැනීම, නඩු පැවරීම ව්‍යාපාර නාමයෙන් නොව තමන්ගේ පෞද්ගලික නමින් කළ යුතුය. එමනම් පුතේ තනි පුද්ගල ව්‍යාපාර වගේම තමයි. හවුල් ව්‍යාපාරවලට නෛතික පුද්ගල භාවයක්, හෙවත් නීතිමය පුද්ගල භාවයක් නැහැ. මේ ව්‍යාපාරයේ නීති ඉදිරියේ පුද්ගලෙක් වශයෙන් පිළිගන්නේ නැහැ. අකණ්ඩ පැවැත්මක් නොමැති වීම, හවුල්කරුවෙකු මිය යාම, උමතු වීම වැනි හේතු නිසාද ඔවුන් කරගෙන යන හවුල් ව්‍යාපාරයේ පැවැත්මට බාධා විය හැක. එහෙමනම් තනි පුද්ගල ව්‍යාපාර වගේම තමයි හවුල් ව්‍යාපාරවලට අකණ්ඩ පැවැත්මක් නැහැ දුවේ පුතේ. ව්‍යාපාරයේ එක හවුල්කරුවෙක් හරි මිය ගියොත්, එහෙම නැත්නම් උමතු වුණොත්, ඒ කියන්නේ පිස්සු හැදුනොත් හවුල් ව්‍යාපාරේ විසිරුවා හරින්න ඕනේ. හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ වාසි පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. තනි පුද්ගල ව්‍යාපාර වගේම තමයි පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. වැඩි ප්‍රාග්ධනයක් රැස් කළ හැකි වීම. දැන් තනි පුද්ගල ව්‍යාපාරය කරන දුවේ පුතේ ප්‍රාග්ධනය යොදන්නේ එක් පුද්ගලයයිනේ. මේකේ කීප දෙනෙක් ප්‍රාග්ධනය යොදනවා. ඒ නිසා වැඩි ප්‍රාග්ධනයක් රැස් කරන්න පුළුවන්. හවුල්කරුවන් සතු විවිධ දක්ෂතා ප්‍රයෝජනයට ගත හැකි වීම. දැන් තනි පුද්ගල ව්‍යාපාරයක නම් එක්කෙනෙක්ගේ දක්ෂතා තියෙන්නේ. නමුත් හවුල් ව්‍යාපාරවල කීප දෙනෙක්ගේ දක්ෂතා එකතු වෙනවා. වගකීම් හවුල්කරුවන් අතර බෙදී යාම. ඒ කියන්නේ අලාභයක් වුණත් බෙදලා යනවා, එක්කෙනෙක්ට ලැබෙන අලාභය ටිකයි. සාමූහික තීරණ ගත හැකි වීම. හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ අවාසි. වගකීම් අසීමිත වීම. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාර වගේම පෞද්ගලික දේපල වලින් පවා වගකීමට බැඳී සිටිනවා. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. ඒ කියන්නේ නීති ඉදිරියේ පුද්ගලයෙක් ලෙස පිළි නොගැනීම. ලාභය හවුල්කරුවන් අතර බෙදී යාම. ඒ නිසා එක්කෙනෙක්ට ලැබෙන ලාභය අඩුයි. සාමූහිකව තීරණ ගැනීමේදී ගැටලු මතුවීම. ඒ කියන්නේ එක්කෙනෙක් හරි විරුද්ධ වුණොත් ගැටලු මතුවෙන්න පුළුවන්. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට ඇතුළු මා channel එක subscribe කරන්න.